නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ කැනඩාවේ කැල්ගරි නගරයේ වෙසෙන සදහවත් පින්වතුන්ලා පිරිසක් විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මේ පින ඒ පින්වතුන්ලාටත් පවුලේ දූ දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවය පිණිස, නිති කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස, සුවසේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වේවා කියන අදහසිනුයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පාරමිතා දේශනා මාලාවේ මේ පින්බර වෙසක් සමයේ අපි අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට සංසාරේ පැමිණෙනකොට උන්වහන්සේ ගුණ පිරු අසිරිය අපි ඉගෙන ගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨානය කියලා කියන්නේ පාරමිතාවක්. අදිෂ්ඨානය පාරමිතාවක් විදිහට අපේ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ එද්දී කොහොමද ඒ පාරමිතාව පිරුවේ? ඒ ගැන අද අපිට අහන්න ලැබෙන්නේ. අදිෂ්ඨානය කියන කාරණේ ගත්තාම පින්වතුනේ, අදිෂ්ඨාන පාරමිතාව පාරමිතා කතාව තුළ කියවෙන්නේ 8 වෙනි පාරමිතාව විදිහට. දස පාරමී අතරේ අදිෂ්ඨාන පාරමිතාව ගැන කියවෙන්නේ 8 වෙනි පාරමිතාව ලෙස. මේ අදිෂ්ඨාන පාරමිතාව කියන කාරණේ හරීම ලස්සනට විස්තර කරනවා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරපු අච්චරිය මනුස්සෝ ග්‍රන්ථයේ. බලන්න එහි අදිෂ්ඨාන පාරමිතාව තෝරා දෙන හැටි. අදිෂ්ඨානය යනු තමා සිටිය යුතු තැනින් පහ නොකරන මහා සවියකි. අදිෂ්ඨානය තමාව කම්පනයට පත් නොකරයි, නොසොල්වයි, ස්ථිරව තබයි, නොවෙනස්ව තබයි. උතුම් අරමුණෙහි යලි යලිත් තමාව රඳවනුයේ අදිෂ්ඨානය විසිනි. මේ තමයි අදිෂ්ඨානය කියන කාරණාව. අදිෂ්ඨානය කියලා කියන්නේ මේ ජීවිතයක් ගුණයන්ගෙන් දියුණු කරගෙන යනකොට ඒ ගුණධර්ම තුල පිහිටා සිටින්න උපකාර කරන මහා සවිය, මහා ශක්තිය අදිෂ්ඨානය. ඇත්තම පින්වතුනි, අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ පෙරම් පුරාගෙන ආපු ගමන සහ උන්වහන්සේගේ අතීත ජීවිතය ගැන කතා කරනකොට උන්වහන්සේගේ ජීවිතේ ආරම්භ වෙන්නේම අදිෂ්ඨානය කියන කාරණාවෙන්. ඒ සිදුවීම සිද්ධ වුණේ මීට මේ අසංකේය කල්ප 20කට ඈතනේ. මීට අසංකේය කල්ප 20කට ඈත අතීතයේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ
එක්තරා තරුණ පුතෙක් තමන්ගේ මෑණියන් සමග නැවුනැගිලා රැකියාව පිණිස මෑණියන්ටත් අපෝපස්ථාන කරගෙන නැවකින් වෙනත් ප්‍රදේශයකට යනවා. මේ මුහුදු ගමනේදී නැව අනතුරට පත් වුණා. නැව අනතුරට පත් වෙනකොට මේ පුත්‍රයාට වෙන කරන්න දෙයක් නැහැ. තමන්ගේ මෑණියන්ගේ ජීවිතය ගලවා ගැනීම පිණිස මේ මහා සාගරය පිහිනමින් තරණය කරනවා හැර වෙන විකල්පයක් නැහැ. මුහුද මැද මේ මුහුදින් එතරට එන්න කියලා බෝට්ටුවක් හෝ එහෙම වෙන යමක් නැහැ. තමන් යමින් හිටපු නෞකාව අනතුරට පත් වෙලා ඒ දැන් මුහුදුපත් වෙනවා. එතකොට මේ පුත්‍රයා එකම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම්මගේ මෑණියන්ව මේ බිහිසුණු සැඩ සයුරින් එතර කරවනවාමයි. එහෙම තමයි ඒක ආරම්භ වුණේ. මීට 20 අසංකේය කල්ප ලක්ෂයකට ඈත ඒ වීරෝධාර තරුණ පුත්‍රයා ඒ අදිෂ්ඨානය හිතට ගන්නකොට ඒ හිතට ගත්ත අදිෂ්ඨානය නොසිඳවාගෙන දින 7ක් මහා සාගරයේ මව් කර තියාගෙන පිහිනනකොට දෙවියන්ට දැනුණ එක. ඉතින් ඒක තමයි අදිෂ්ඨානයේ අසිරිය. බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන අසිරිය. නියත විවරණ ශ්‍රී ලබන්නත් පෙරනේ මේ කතාව. නියත විවරණ ශ්‍රී ලබන්න පෙරම ඒ වීරෝධාර චරිතය තුල තිබුණා අදිෂ්ඨානය. අදිෂ්ඨානයේ වීරිය කියන කාරණා දෙක ගත්තාම පින්වතුනි ඒ කරුණ දෙක එකට බැඳිච්චා. දැන් අපි වීරිය පාරමිතා කතාව තුළ ඉගෙන ගන්නවා. වීරිය අදිෂ්ඨානය කියන දෙකම එකට බැඳිච්ච දේවල්. අඛණ්ඩ වීරියක් පවත්වා ගන්න තියෙන ආධ්‍යාත්ම බලය තමයි අදිෂ්ඨානය. යම් ඉලක්කයක් කරා යන්න අඛණ්ඩ වීරියක් කෙනෙක් පවත්වාගෙන යනවා නම් ඒ අඛණ්ඩව වීරිය කරන්න ආධ්‍යාත්මයෙන් දෙන බලය, ඒ අඛණ්ඩව කරන වීරියට ආධ්‍යාත්මයෙන් සපයන මහා ශක්තිය, ඒකටයි අදිෂ්ඨානය කියලා කියන්නේ. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ බෝසත් ජීවිතය ගත්තාම පින්වතුනි යම් පාරමී ධර්මයන් පූර්ණේ කළාද ඒ සියලු පාරමී ධර්මයන් පූර්ණේ කරන්න උන්වහන්සේට උපකාර කරපු බලවත්ම පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාවයි. ඒ නිසා මේ පාරමිතා කතාව තුළ අදිෂ්ඨාන පාරමිතාවට විශේෂ තැනක් හිමි වෙනවා. උන්වහන්සේ පාරමී පිරුවනේ දානං සීලංච නික්ඛම්මං දාන පාරමිතාව පිරුවා. සීල පාරමිතාව පිරුවා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නික්ඛම්මය කාමයේ අත්හැර යාම පාරමිතාවක් විදිහට පුරුදු කළා. ඊළඟට පඤ්ඤා විරියේන පංචමං ප්‍රඥාව පාරමිතාවක් විදිහට පුරුදු කළා. වීරිය පාරමිතාවක් විදිහට පුරුදු කළා. කන්ති සච්ඡං අධිඨානං ඉවසීම පාරමිතාවක් විදිහට පුරුදු කළා. ඊළඟට සත්‍ය පාරමිතාවක් විදිහට පුරුදු කළා. ඊළඟ පාරමිතාව තමයි අදිෂ්ඨානය. මෙත්තු උපේක්ඛා ඉමේ දස මෛත්‍රිය පාරමිතාවක් විදිහට පුරුදු කරා. උපේක්ෂාව පාරමිතාවක් විදිහට පුරුදු කළා. මේ දස පාරමිතාම පුරුදු කරන්න එක පාරමිතාවක් බොහෝසේ උපකාර කළාද එය අදිෂ්ඨාන පාරමිතාවයි. පාරමී 10ම පූර්ණේ කරගෙන යද්දී අපේ බෝසතාණන් වහන්සේට බොහෝසින් උපකාර කළා මේ අදිෂ්ඨාන පාරමිතාව. ඉතින් මේ අදිෂ්ඨාන පාරමිතාව ගැන කියනකොට බොහෝ සිදුවීම් තියෙනවා පින්වතුනි උන්වහන්සේගේ අදිෂ්ඨානය ගැන ඉස්මතු කරන්න. ඉතින් ඒ අතරේ අපි ඔබට දහම් කතාවේදී කියා දෙන්න තෝරාගත්තේ බොහෝම ලස්සන සිදුවීමක්. අපේ මහබෝසතාණන් වහන්සේ තුල තිබුණු අදිෂ්ඨාන බලය. මේක අන්තර්ගත වෙන්නේ වට්ටක ජාතක පුවතේ. ඒ වට්ටක ජාතක පුවත
භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණේ එක්තරා උත්තර කියලා තරුණ මානවයෙකුගේ සිදුවීමක් මුල් කරගෙන. උත්තර කියලා තරුණයෙක් හිටියා. ඒ තරුණයාගේ තිබුණ අදිෂ්ඨාන ශක්තියක් මුල් කරගෙනයි ශාස්ත්‍රුන් වහන්සේට මේ කාරණාව ඉස්මතු කරන්න සිද්ධ වුණේ. ඉතින් මෙහි වර්තමාන කතාව පැහැදිලි කරන්න ගියොත් මේ කතාව දීර්ඝ වෙන නිසා මම වර්තමාන කතාව පැහැදිලි කරන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේගේ තිබුණ ඒ අදිෂ්ඨාන ශක්තියයි අද ධර්ම දේශනාවෙන් ඔබට කියලා දෙන්නේ. ඔබට මේ ජාතක පුවත සම්පූර්ණයෙන් කියව ගන්න පුළුවන්. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සකස් කරපු නුවණ වැඩෙන බෝසත් කතා 12 වෙනි පොතේ මේ වට්ටක ජාතකේ අන්තර්ගත වෙනවා. බොහෝම ඉස්සර ඈත බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජකම් කළා. ওই රාජ්‍ය කරන කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ සංසාර ගමනේ සැරිසරාගෙන එනකොට පාරමී ධර්මයන් නොඑක් අයුරින් පූර්ණේ කරගෙන එනකොට ඒ ජීවිතේ උපන්න වටුකුරුළු යෝනියේ වටුකුරුල්ලෙක්. මේ බෝසත් වටුකුරුල්ලා මේ ගොදුරු හොයාගෙන වනයේ සැරිසරද්දී දවසක් දඩයක්කාරයෙකුට අහු වුණා. දඩයක්කාරයට අහුවෙලා මේ දඩයක්කාරයා මේ වටුකුරුල්ලාව අරගෙන ඇවිල්ලා ඒ අනිත් අල්ලගත්ත වටුකුරුල්ලෝ දාන කූඩු වලටම මේ වටුකුරුල්ලාවත් දැම්මා. එතකොට මේ දඩයක්කාරයාගේ ස්වභාවය තමයි වටුකුරුල්ලන්ට හොඳට කෑම බීම ටික දෙනවා. හොඳට කන්න දෙනවා. හොඳට බොන්න දෙනවා. උන්ට හොඳට සුව පහසුව දෙනවා. සුව පහසුව දුන්නාම මොකද වෙන්නේ? වටුකුරුල්ලෝ හිතේ හැටියට කනවා. හිතේ හැටියට මේ කෑ යුතු දේවල් රස විඳිනවා. රස විඳලා මේකුන් ඉගිල්ලෙන්නේ නැති නිසා අර කූඩු ඇස්සේ මුන් ටික දවසක් යනකොට මහා විශාලෙට ලොකු වෙනවා. ඒ ලොකු වුණාට පස්සේ හොඳට මේ වටින මිල ගණන් වලට මේ වටුකුරුල්ලන්ව මසට විකුණනවා. ඒතකොට බෝසතාණන් වහන්සේ මේක බලාගෙන හිටියා. බෝසත් වටුකුරුල්ලා මේක දකිනවා. බෝසත් වටුකුරුල්ලාට තේරෙනවා මෙතන සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ කෑම බීම හොඳට අරගත්ත කෙනා මහත දෙහෙත වෙනවා. මහත දෙහෙත වෙච්චි කෙනා ඉක්මනට විකිනෙනවා. එහෙනම් මෙතනින් බේරෙන්න මට කරන්න තියෙන්නේ නොකා නොබී ඉන්න ඕන. කොච්චර කෑම දුන්නත් කණ්ඩ තියෙද්දී නොකා ඉන්න ඕන. කොච්චර පානය කරන්න දුන්නත් බොණ්ඩ තියෙද්දී නොබී ඉන්න ඕන. මේකමයි බේරෙන්න තියෙන පොට. එහෙම හිතුවා. බේරෙන්න ඕන තැන උන්වහන්සේ අඳුන ගත්තා. බේරෙන්න ඕන විදිහ අඳුන ගත්තා. බේරෙන්න ඕන තැන බේරෙන්න ඕන විදිහ අඳුන ගත්තාට ඒ උදෙසා කැප වෙනවා කියන එක පින්වතුනේ හැමෝටම කරන්න බැරි එකක්. දැන් අපිට උනත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහනකොට මේ ධර්මයේ තුල කතා කරන සත්‍ය අපිට පැහැදිලිව තේරෙනවනේ. මේ ජීවිතය ගැන ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ පරම සත්‍ය කියලා. නමුත් ඒ සත්‍යයට අනුකූලවම අපේ ජීවිතේ හැඩගස්සව ගන්න ඕන කියන තැනදී අපේ අදිෂ්ඨාන කොච්චර දුර්වලද? අපිට එකම ඉලක්කයකට ශක්තිමත් කාලයක් එක දිගට යන්න පුළුවන්කමක් නැහෙනේ. මහබෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් පින්වතුනේ අර 20 අසංකේය කල්පලක්ෂයකට පෙර ආරම්භ කරපු ගමන ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකන් එකම ඉලක්කයක් ඇතුලේ උන්වහන්සේ ඉන්න ඒක මොන වගේ අසිරිමත් අදිෂ්ඨානයක්ද? ඒ අදිෂ්ඨානය ප්‍රකට වෙනවා මේ තිරිසන් යෝනියේ වටුකුරුල්ලෙක් විදිහට ඉපදිලා කරපු අදිෂ්ඨානය බලපුවම. දැන් අර වැද්ද කෑම දානවා වෙනදා වගේම. කෑම දාද්දී අනිත් කුරුල්ලෝ
අනිත් ඒකුන්වත් පෙරලගෙන ගිහිල්ලා මේ ආහාර අනුභව කරනවා. බෝසතාන් වහන්සේ කන්නේ නෑ. පානය කරන්න දෙනකොට බෝසතාන් වහන්සේ බොන්නේ නෑ. අනිත් එවුන් එක එකව පෙරලගෙන ගිහිල්ලා බොනවා. හැබැයි මේ වටුකුරුල්ලන්ගේ තිබුණා මේ වටුකුරුල්ලෝ එකතු වුණාම දැන් ඒ කූඩුවල ඉන්නේ උන්ට තේරෙනවනේ මේකයි සිද්ධ වෙන සිද්ධිය කියලා. එතකොට මේ අනිත් වටුකුරුල්ලොත් එකට එකතු වුණාම ඒ වටුකුරුල්ලන්ගේ කයිය ඒගොල්ලෝ කතා වෙනවා. මේක හරියන්නේ නැහැ මෙහෙම ඉඳලා බෑ අපි බේරෙන්න ඕන මෙතනින්. අපි කොහොම හරි කරලා පැන ගන්න ඕන. මේ අපිට ආදරයට කන්න දෙනව නෙවෙයි අපිට ආදරයට බොන්න දෙනව නෙවෙයි. ඒ නිසා අපි මෙතනින් බේරෙන්න ඕන කියලා කතාව. හැබැයි කයිය විතරයි. ඒකට කිසිම උපායක් නැහැ. ඒකට කිසිම අදිෂ්ඨානයකින් කටයුතු කිරීමක් නැහැ. බෝසතාණන් වහන්සේ කතා කළේ නැහැ. කතා නොකලට අදිෂ්ඨානයෙන් යම් ක්‍රියාවක් කළ යුතුද ආන් ඒක කළා. හරි පුදුම සහගතයි. ඒ අදිෂ්ඨාන ශක්තිය පින්වතුනි දැන් निराහාරව බෝසතාණන් වහන්සේ ඉන්නවා අනිත් උන් කනවා පෙනෙද්දි. අදිෂ්ඨානයෙන් මැඩගෙන හිටියේ. හිතට එන ආහාර අනුභව කිරීමේ ආසාව අදිෂ්ඨානයෙන් මැඩගෙන හිටියා. හොඳ ශක්තිමත් හිතක් තියෙන කෙනෙකුට ඇර වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. බෝසත් ජීවිතයේ අසිරිමත් හරි අద్භූතයි. සාමාන්‍යයෙන් තිරිසන් යෝනියක උපදින සත්වයෙකුගේ චිත්තය හරි පටුයි. හැබැයි බෝසතාණන් වහන්සේගේ ඒ සිත මහා බලවත්. උන්වහන්සේ මෙහෙම දවස් කීපයක් ගත වෙනකොට දැන් අනිත් වටුකුරුල්ලෝ හොඳට මහතට දෙහෙතට ලොකු වෙනවා. හැබැයි මේ වටුකුරුල්ලාට දැන් ආහාර පාන අරගන්නේ නැතුව දවස් දෙක තුන ගත වෙනකොට අනිත් වටුකුරුල්ලෝ අතරේ කැපී පෙවුණා මේ වටුකුරුල්ලා. මෙයා කෘෂ වෙලා. මෙයා දුර්වල වෙලා. එතකොට වැද්ද දවසක් කූඩුව දිහා බලනවා. කූඩුව බලනකොට මේ වටුකුරුල්ලාව වෙනම දැක්කා. දැකලා කූඩුවේ දොර පොඩිවට ඇරලා මේ වටුකුරුල්ලාව අතට අරගත්තා. අතට අරගෙන මේ කට ලෙඩක්වත්ද මේ කියලා එහෙට මෙහෙට උස්සලා බැලුවා. ඒ උස්සලා බලනකොටත් බෝසතාණන් වහන්සේ දුර්වලයෙක් වගේ පණ නැති කෙනෙක් වගේ ඔහේ හිටියා. එතකොට මේ වැද්දා මේ වටුකුරුල්ලා දුර්වල නිසා ග්‍රහණය අඩු කළා. තදින් අල්ලගන්නේ නැතුව පරිස්සමෙන් එහෙට මෙහෙට කරලා බැලුවා ඌට මක් වෙලාද කියලා. ග්‍රහණය අඩු වුණා විතරයි බෝසත් වටුකුරුල්ලා ගන්න පුළුවන් උපරිම ජවය අරගෙන එක සැනකින් පලා ගියා. බේරුණා. අදිෂ්ඨානයේ හින්දාම බේරුණා. බෝසතාණන් වහන්සේ තිරිසන් යෝනියේදී තිරිසන් ජීවිතයකදී එහෙම අදිෂ්ඨානයක් තිබුණා නම් උන්වහන්සේගේ ජීවිතේ මහබෝසතාණන් වහන්සේ විදිහට තිබුණු අනිත් අදිෂ්ඨානය අනෙක් ජීවිතවල තිබුණු අදිෂ්ඨානය කවර කතාවද? හැම ජීවිතයකම පින්වතුනේ යම් ගුණයක් පූර්ණේ කළා අපේ මහබෝසතාණන් වහන්සේ. ජාතක කතා පුවත් තුළ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ බෝසත් චරිතය පෙන්වලා තියෙන්නේ අවස්ථාවට අනුරූප විදිහට. ඒ කියන්නේ යම් කරුණක් ඉස්මතු කළ යුතු තැනදී තමයි ශාස්ත්‍රූන් වහන්සේ ගෙවාගෙන ආපු අතිදීර්ඝ ගමනේ පාරමිතා ධර්මයන් පුරපු හැටි අවස්ථානුකූලව ඉස්මතු කළේ. සාමාන්‍යයෙන් ජාතක කතා බලාගෙන ගියොත් එහෙම සුළු ප්‍රමාණයයි තියෙන්නේ. නමුත් මහබෝසතාණන් වහන්සේ විදිහට ගුණපිරූ ජීවිත කෙලවරක් කරන්න බෑ. ඒ කෙලවරක් කරන්න බැරි ජීවිත ගණනාවකදී උන්වහන්සේ යම් යම් ගුණ පිරුවාද ඒ හැම ගුණයක්ම පුරන්න අදිෂ්ඨානය කියන එක උදව් වුණා. අවසාන ජීවිතේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට
බුදුරජාණන් වහන්සේගේ මේ ජීවිතයේ බෝසත් අවදීදී උන්වහන්සේ මහා බිනිෂ්ක්‍රමණය කරලා 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා ඉන් පස්සේ උන්වහන්සේ වැඩි නේරංජරාවේ ඇසතු බෝරුක් සෙවණට. ඒ ඇසතු බෝරුක් සෙවණට වැඩම කරනකොට 35 වසරක් අපේ මහබෝසතාණන් වහන්සේ වෙනුවෙන්ම නේරංජරා නදී තීරයේ ඇසතු බෝරජාණන් වහන්සේ 35 වසරක් වැඩිලා සුවිශාල වතුපතර විහිදාගෙන වැඩ හිටියා. දකින්නකොටම බෝසතාණන් වහන්සේගේ හිත පහන් වුණා. බෝසතාණන් වහන්සේට කල්පනාවක් ආවා මෙතන තමයි මට වාඩි වෙන්න සුදුසු තැන. බෝසතාණන් වහන්සේ එහි පළඟක් බැඳගෙන වාඩි වෙනවා. ඒ පළඟක් බැඳගෙන වාඩි වෙච්ච ඉරියව්වට අපි කියනවා වජිරාසනය. ඇයි ඒකට වජිරාසනය කියලා කියන්නේ පින්වතුනි? වජිර කියලා කියන්නේ දියමන්ති. දියමන්ති අසුන කියලා කිව්වේ දියමන්තිය කියලා කියන්නේ සිඳින්න බැරි දෙය. දියමන්තිය ඝනත්වයෙන් අධිකයි. දියමන්තිය සිඳින්න බෑ. සිඳින්න බැරි විදිහේ අදිෂ්ඨානයකින් වාඩි වෙච්ච නිසා ඒට කියනවා වජිරාසනය. ඒ සිඳින්න බැරි විදිහට ඇති කරගත්ත අදිෂ්ඨානය මොකක්ද? ඒකාන්තයෙන්ම මේ කයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. මස්හාලේ වියලී යතොත් වියලී ඒවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් දැඩි පුරුෂ පරාක්‍රමයෙන් යමක් ලැබිය යුතුද ඒ සාක්ෂාත් නොකොට මාගේ මේ වීරිය මං නවත්තන්නේ නෑ කියන අදිෂ්ඨානය. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙන්ට ආසන්නයේදීත් උන්වහන්සේ අරගත්තේ අදිෂ්ඨාන ශක්තිය. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි පින්වතුනි චතුරංග සමන්නාගත වීරිය පවත්වාගෙන හිටියේ. ඒ නිසා මේ අදිෂ්ඨානය ගැන ශාස්ත්‍රඥ වහන්සේ හරියට වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරපු එකක් අදිෂ්ඨානය. අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව දහමට කැපවීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු එකක්. එක අවස්ථාවක ගෝසිංග කියන සාල වනයේ ඒ කාලේ ගෝසිංග සල් වනේ මල් පිපිලා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඊළඟට අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ ඒ කාලේ ගෝසිංග සාල වනයේ පිහිටි විහාරයේ තමයි වැඩ හිටියේ. ඉතින් සල්මල් පිපිලා හරි ලස්සනයි. මේ මහරහතන් වහන්සේලා මේ මහතෙරුන් වහන්සේලා එකතු වෙලා නිකන් සුහද කතා බහක් ඇති වුණා. ඒ කතාවේදී අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි ගෝසිංග සල්වනේ හරි ලස්සනයි. මල් පිපිලා තිනකොට තවත් ලස්සනයි. ස්වාමීනි මේ වගේ සුන්දර මලින් ගැවසීගත් ගෝසිංග සල්වනේ තවත් ලස්සන වෙන්නේ කොයි වගේ භික්ෂුවක් වැඩ වාසය කරොත්ද? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසර නිසා උන්වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුව ගැන ගුණ වර්ණනා කළා. ප්‍රඥාවන්ත භික්ෂුවක්, හොඳට ධර්ම කරුණු නුවණින් විමසන භික්ෂුවක් ගෝසිංග සල්වනේ වැඩ ඉන්නවනම් ඇත්තටම ගෝසිංග සල්වනේ ලස්සන තවත් වැඩි වෙනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් විමසනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එර්දී බලයෙන් අග්‍රයි. හොඳට ධ්‍යාන සමාපatti වඩන මේ චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් නිසා, සිත තමන්ගේ වශයෙන් ගත්ත භික්ෂුවක් නිසා ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා කියලා උන්වහන්සේ වදාළා. මහා කස්සප මහරහතන් වහන්සේගෙන් අහනකොට මහා කස්සප මහරහතන් වහන්සේ සීල ධුත ගුණය ගැන වර්ණනා කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවස් ඇති බව ගැන වර්ණනා කළා. ඉතින් මේ විදිහට එක එක භික්ෂූන් වහන්සේලා එක එක මහතෙරුන් වහන්සේලා නොයෙක් කාරණා පැවසුවේ. අවසානයේ මේ මහරහතන් වහන්සේලා ඔක්කොම වැඩම කළා බුදුරජාණන් වහන්සේ සමීපයට. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධ වෙච්චි පුවත සම්පූර්ණයෙන්ම කියනවා. කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කියපු කාරණා වලින් කවුරු පවසපු එකද වඩාත්ම හොඳ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඔබ හැමදිනාම මේ කියලා තියෙන්නේ බොහොම යහපත් කාරණා නොවේ. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසත් දැනගන්න. මගේ අදහසත් දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ගෝසිංග සල්වනේ හැබෑවටම ලස්සනයි. හැබෑවටම සුන්දරයි. මලින් ගැවසී ගත්ත මේ ගෝසිංග සල්වනේ චමත්කාර ජනකයි. මේ ගෝසිංග සල්වනේට යම් භික්ෂුවක් පැමිණ පළගක් බැඳගෙන වාඩි වෙනවා නම් ඒකාන්තයෙන්ම මේ ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. මස්ලේ වියලී යෙතොත් වියලී ඒවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් දැඩි පරාක්‍රමයකින් සාක්ෂාත් කළ යුතු යමක් ඇද්ද? ඒ උත්තමාර්ථයේ සාක්ෂාත් නොකර මිසක් මම නැගිටින්නේ නෑ කියලා කෙනෙක් වාඩි වෙනවා නම් අන්න ඒ බඳු අදිෂ්ඨානශීලී වීරියවන්ත භික්ෂුව නිසා මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා. අදිෂ්ඨාන පාරමිතා පිරූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අදිෂ්ඨානයම වර්ණනා කළා. මොකද උන්වහන්සේ අදිෂ්ඨානය කියන එක තමන් වහන්සේගේ ජීවිතේ මේ ගුණ පුරාගෙන එනකොට අදිෂ්ඨානය කියන එකේ තියෙන වටිනාකම උන්වහන්සේ හොඳින් අඳුනාගෙන හිටියා. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ බොහෝ අවස්ථා තියෙනවා. දැන් ඔය අපි මේ දහම් කතාවට තිබෙන කාල වේලාවත් එක්කනේ ඔබට සිහිපත් කරන්නේ. බොහෝ කරුණු කාරණා තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ අදිෂ්ඨානශීලී බව වර්ණනා කරපු. හැබැයි පින්වතුනි අදිෂ්ඨානය කියන එක ගත්තහම ඒක හැම දිනාටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට විශේෂ ශක්තියක් තියෙන්න ඕන. මේ හිතට අදිෂ්ඨානයක් අරගෙන එක ඉලක්කයකට යනවා කියන එක. ඒක හොඳට තේරෙනවා ශාස්ත්‍රඥ වහන්සේගේ බෝසත් ජීවිතයක් මුල් කරගෙනම බුදුරජාන් වහන්සේ වදාළ පංචගරුක ජාතකයෙන්. මේ පංචගරුක ජාතකයේ සිදුවීම මෙහිමයි. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එදා ධම්සභා මණ්ඩපේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම කතා වුණා. බුදුරජාණන් වහන්සේ මේ මාර පරාජය සිදු කරලා ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ අපි අහලා තියෙනවා මේ පුවත. බුදුරජාණන් වහන්සේ මරු පරදා සම්බුදු බවට පත් වුණාට පස්සේ මාරයා හරේ දුකට පත් වෙලා වේදනාවෙන් මේ නිකන් ගමේ මෝඩ කොළු ගැටෙක් ලී කෑල්ලක් අරගෙන පොළොවේ ඉරියඳ ඇඳ ඉන්නවා වගේ මාරයා දුකට පත් වෙලා පොළොවේ ඉරියඳ ඇඳ හිටිය කියනවා. එතකොට එතෙන් එනවා තණ්හා රති රගා කියන මාර දූවරු. මාර දූවරු කවදාවත් දැකලා නැහැ මාරයා මේ தත්ත්වයට වැටිලා ඉන්නවා. එතකොට මාර දූවරු මාරයාට කතා කළා තාත්තේ ඇයි මේ දුකින්? අපි කවදාවත් දැකලා නැහැ තාත්තා මෙහෙම ඉන්නවා. එතකොට මාරයා කියනවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ මාව පරාජය කළා. උන්වහන්සේ මාගේ විශේෂ පතය ඉක්මවා ගියා. ඒ ගැනයි මට දුක කිව්වා. එතකොට මේ තණ්හා රති රගා කියන මාර දූවරු තුන්දෙනා කියනවා තාත්තේ අපි වගේ දූලා තුන්දෙනෙක් එද්දී ඔයා ඇයි ශෝක කරන්නේ?
අපේ ස්ත්‍රී මායම් වලින් මේ ලෝකේ කොයි පුරුෂයාවද අපිට ඇද බැඳ ගන්න බැරි? ඒ නිසා තාත්තේ අපි ඒ මහා ශ්‍රමණයාවත් රාගය කියන තොණ්ඩුවෙන් බැඳගෙන ඔයා ගාවට අරන් ඉන්නම් කිව්වා. එහෙම කියලා තමයි තුන්දෙනා ගියේ. අජපාල නුගරුක් සෙවණේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. පින්වතුනි මාරදීතු කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා එදා මේ මාර දූවරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට පැමිණලා කරපු විප්‍රකාර. එක්කෙනෙක් 300 බැගින් මවාගත්ත කියනවා මනස්කාන්ත රූප තියෙන ස්ත්‍රී. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නොඑක රංගන කළා. ස්ත්‍රී මායමින් යුතු නොඑක රංගන කරද්දී ඒ අයට බැරුව ගියා ශාස්ත්‍රඥ වහන්සේගේ අවධානය ගන්න. ඊට පස්සේ ඈලා කල්පනා කළා පුරුෂයන්ගේ අදහස් විවිධයි. පුරුෂයෝ නොඑක් ස්වරූපයේ ස්ත්‍රීන්ට කැමති වෙනවා. අපි එක එක වෙස් වලින් යන් කියලා. ඒ දේශනාව ඔබ කියව ගන්න. ඒ දේශනාවේ තියෙනවා මේ මාර දුවරු අවස්ථා ගණනාවකදී එක එක වෙස් අරන් ආවා. අවුරුදු 16 වගේ නව යෝන් ස්ත්‍රීන් විදිහට ආවා. අවුරුදු 20 වයසේ වගේ මේ විවාහ වෙන්න සුදුසු වයසේ ස්ත්‍රීන් විදිහට ආවා. විවාහයට පත් වෙලා දරුවෝ නොලබූ මේ කාලයේදී ස්ත්‍රීගේ යම් ස්වරූපයක් තියනවාද? ඒ විදිහට ආවා. එක දරුවෙක් වැදූ ස්ත්‍රීන් විදිහට. දරුවෝ බොහෝ දිනක් වැදූ ස්ත්‍රීන් විදිහට. තරබාරු ස්ත්‍රීන් විදිහට. කාල වර්ණයෙන් යුතු ස්ත්‍රීන් විදිහට මේ විදිහේ නොඑක් වෙස් අරගෙන ඇවිල්ලාවත් ශාස්ත්‍රුන් වහන්සේගේ අවධානයක් අරගන්න ඔවුන්ට බැරුව ගියා. ඉතින් මේක ආශ්චර්යයක්. මේ ආශ්චර්යය ගැන භික්ෂුන් වහන්සේලා කතා වෙවි හිටියේ. එතකොට ওই අවස්ථාවට ශාස්ත්‍රුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී භික්ෂුන් වහන්සේලා කතා වෙවි හිටපු කතාව නවත්තලා නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි ඔබ මොකක්ද මේ කතා වෙවි හිටියේ තථාගතයන් වහන්සේ වැඩම කරන්නට පෙර? එතකොට කියනවා මේ ස්වාමීනි අපි කතා වෙමින් හිටියේ ශාස්ත්‍රුන් වහන්සේ මාර දූවරුන්ගේ රංගනවලට මේ හසු වෙන්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේගේ ඉදුරන් රැකගෙන හිටපු ඒ මහා පුරුෂ පරාක්‍රමය ගැනයි අපි කතා වුණේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ රාගය කියන දේ මුලින්ම සිඳලූ කෙනෙක්. විිත රාගී කෙනෙක්. රාගය කියන එක ශාස්ත්‍රුන් වහන්සේගේ හිතේ උපද්දනවා කියන කාරණේ මේ ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ නිසා මහණෙනි මේ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට සම්බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ මාරදූවරුන්ගේ පෙළඹවීම් වලට හසු නොවුණා කියන එක මහා ආශ්චර්යයක් නෙවෙයි. මහණෙනි ආශ්චර්යය තමයි බෝසතාණන් වහන්සේ බෝසත් ජීවිතෙත් බලවත් අදිෂ්ඨානයකින් යුක්තව ආරක්ෂා වෙලා හිටියා. බෝසතාණන් වහන්සේව වරදට පොළඹව ගන්න කාටවත් බැරුව ගියා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට හරි ආසාවක් ඇති වුණා ඒ බුදුරජාන් වහන්සේගේ බෝසත් ජීවිතේ ඒ කතන්දරේ අහගන්න. ඉතින් ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ පංච ගරුක්ක ජාතකයේ සිදුවීම මේ විදිහට දේශනා කළේ. ඒක සිද්ධ වුණෙත් බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින්ම රජෙක් රජකම් කරන කාලේ. එතකොට මේ බරණැස බ්‍රහ්මදත්ත මේ රජුරෝ රජකම් කරද්දී අපේ බෝසතාණන් වහන්සේ බරණැස් රජුරුවන්ගේ බාලම පුත්‍රයා වෙලා උපන්නා. පිටුතුනේ මේ ජාතක කතා මේ කියවනකොට අහනකොට ඔබට තේරෙන්නේ නැති බොහෝ අවස්ථාවල මේ බරණැස කියන එක කියවෙනවා. ඇත්තම හරිය අසිරියක් මේ බරණැස කියලා කියන්නේ බෝසතාණන් වහන්සේලාටම තිබිරිගයක්. බෝසතුන්ගේ ජීවිතය ගත්තාම බරණැස මූලික වෙලා බොහෝ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා.
මේ සිද්ධියත් බරණැසමයි වුණේ. බරණැස් රජුරවන්ට හිටපු බාලම පුත්‍රයා වැඩිමහල් පුත්තු ඉන්නවා 99 දෙනෙක්. බ්‍රහ්මදත්ත රජුරවන්ට තව වැඩිමහල් පුත්තු හිටිය 99 දෙනෙක්. බෝසතාණන් වහන්සේ උපන්නේ 100 වෙනියා විදිහට. ඉතින් එතකොට රාජ්‍ය උරුමය ගැන අදහසකටවත් එන්න බෑනේ. මොකද වැඩිමහල් සහෝදරයෝ බොහෝමයක් ඉන්නවා. ඉතින් අපේ මහබෝසතාණන් වහන්සේ අනුක්‍රමිකව වැඩිලා තරුණ වයසට ආවට පස්සේ දවසක් බෝසතාණන් වහන්සේට පසේ බුදුවරයන් වහන්සේලා පිරිසක් දැක ගන්න ලැබුණා. පසේ බුදුරජාණන් වහන්සේලා දැක්ක ගමන් ඒ ශ්‍රමණ රූපයට බෝසතාණන් වහන්සේගේ සිත අතිශයින් පැහැදී ගියා. මේ බෝසත් කුමාරයා පසේ බුදුරජාණන් වහන්සේලාට අප උපස්ථාන කරලා පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලාට මගේ අනාගතය ගැන යමක් කීමේ හැකියාවක් තියනවාද? එතකොට පසේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ පුත්‍රය ඔබට අවැසි යමක් තියෙනවා නම් විමසන්න කිව්වා. කිව්වා ස්වාමීනි මට දැනගන්න ඕනේ මෙන්න මේ කාරණේ මට රාජ්‍ය උරුමයක් තියනවාද? මට රජෙක් බවට පත් වෙන්න උරුමකමක් තියනවාද කියලා ඇහුවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ කියනවා කුමාරය ඔබට රාජ්‍ය උරුමයක් තියෙනවා. හැබැයි මේ රටේ නෙවෙයි. මේ බරණැස්පුරේ නෙවෙයි ඔබට රාජ්‍ය උරුමය තියෙන්නේ. ඔබට රාජ්‍ය උරුමයක් තියෙනවා තක්සලා කියන නගරේ. හැබැයි තක්සලා කියන නගරේ ඒ ඔබට ලැබෙන්න තියෙන රාජ්‍ය උරුමය අදින් දින 7කින් ලැබෙන එකක්. ඒ දින 7 ඇතුලේ ඔබ මේ රාජ්‍යයට යාගත්තොත් තමයි ඔබට රාජ්‍ය උරුමය තියෙන්නේ කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි මේ තක්සලා යන්ට කොච්චරක් විතර වගේ දුරක් තියනවද? එතකොට පසේ බුදුරජාණන් වහන්සේ කුමාරයාට කියනවා කුමාරය ගමන නම් සෑහෙන දුරයි. සාමාන්‍ය පාරින් මිනිස්සු යන පාරින් ගියොත් යොදුන් 100 ගාණක් යන්න තියෙනවා. දවස් 7කින් නම් කොහොමද තියාගන්න බෑ. යන්න පාරක් තියෙනවා අමනුෂ්‍යෝ ගහන කාන්තාරයක් මැදින්. අමනුෂ්‍යෝ ගහන ඒ කාන්තාරයේ මැදින් ඔබට යන්න පුළුවන් නම් දින 7ක් ඇතුලේ ඔබට අනිවාර්යයෙන්ම ය아가න්න පුළුවන් කිව්වා. හැබැයි කුමාරය ඒ ගමන්ට එළඹෙනවා නම් එකම අදිෂ්ඨානයකින් යන්න පුළුවන් බලවත් පුරුෂයෙක් වෙන්න ඕන. එහෙම නැති කෙනෙක් ඉක්මනින් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක් වෙනවා කිව්වා. එතකොට මහබෝසතාණන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මට ඒ අදිෂ්ඨානෙ තියෙනවා. මං ඒ අදිෂ්ඨානයෙන් යුක්ත කෙනෙක්. මට පුළුවන් කිව්වා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා කුමාරයාට සෙත් ප්‍රාර්ථනා කරලා ආරක්ෂාව පිණිස පිරිත් නූල් පිරිත් පැන් පිරිත් වැලි වගේ රැකවරණය පිණිස පවතින දේවලුත් දුන්නා. ඉතින් බෝසතාණන් වහන්සේ තමන්ගේ පිය රජාණනුත් වන්දනා කරලා මේ ගමන පිටත් වෙන්න සූදානම් වුණා. පිටත් වෙන්න සූදානම් වෙද්දී බෝසත් කුමාරයාගේ හොඳම යාළුවෝ 5 දෙනා කිව්වා මිත්‍රය ඔබ යනවා නම් ඔබත් එක්ක අපිත් එනවා. ඒතර බෝසතන් වහන්සේ විස්තරي කියලා කියනවා ඔබලාට මාත් එක්ක එන්න බෑ. මොකද මේ ගමන යනවා නම් දැඩි අදිෂ්ඨාන ශක්තියක් තියෙන පුරුෂයෝ වෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට මේ ගමන යන්න බෑ. යහතින් යන්න විදිහක් නෑ. අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක් වෙනවා කිව්වා. එතකොට අර 5 දෙනා කියනවා නෑ ඉතින් ඔබට පුළුවන් නම් යන්න අපිටත් පුළුවන්. ඔබට අදිෂ්ඨානෙ තියෙනවා නම් අපටත් පුළුවන් කිව්වා. එහෙම කියලා බෝසතාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගත්තා. බෝසතාණන් වහන්සේ කිව්වා එහෙනම් මං වගකීම ගන්නෑ. තම තමන්ගේ වගකීම බලා ගන්නවා නම් මාත් එක්ක ආවට කමක් නෑ කිව්වා. හොඳයි කියලා පිටත් වුණා. දැන් පිටත් වෙලා යන්න තියෙන්නේ අමනුෂ්‍යෝ ගහන කාන්තාරයක් මැදින්. මේ අමනුෂ්‍යෝ හරි වෙනස් ස්වරූපයෙන් යුක්තයි.
ඒ අමනුස්ස ස්ත්‍රී කාණ්ඩයක් යක්ෂණියෝ ටිකක් හිටියේ. මේ යක්ෂණියෝ උපක්‍රමයෙන් තමයි පුරුෂයන් අල්ලගන්නේ. ඒ උපක්‍රමය යෙදුවේ පින්වතුනේ ඇතැම් වූ අහුවෙලා යන්නේ. ඇතැම්මුන්ට තමන්ගේ අරමුණ තමන්ගේ අදිෂ්ඨානය අමතක වෙලා යන්නේ. තමන්ගේ ඉලක්ක ඔක්කොම බැහැර වෙලා යන්නේ ඇහැට දකින රූපෙන්. වර්තමාන ලෝකෙ දිහා බලපුවම අපිට පේන දේවල්නේ පින්වතුනේ. කාමයේ කියන එකෙන් ඇවිස්සිච්චි ලෝකයක් නේ. ඇහැට දකින දේ පස්සේ යන. එතකොට යක්ෂණියෝ මේක තමයි අරගත්තේ. මේ පුරුෂයෝ ඇති කරගන්න යම් ඉලක්කයක්ද යම් අදිෂ්ඨානයක්ද එව්වා ඇහැට පේන රූප ඉස්සරහා සිඳී යනවා. ඇහැට රූපයක් පෙන්නලා ඒක නසන්න පුළුවන්. එහෙම හිතුවා. එහෙම හිතලා මේ යක්ෂණියෝ ලස්සන රූප සෝභා ඇති මනස්කාන්ත ඇඳුමින් සැරසිච්චි ස්ත්‍රීන් විදිහට මේ කාන්තාර ගමනේ අතරමඟ ඉන්නවා. ඉඳලා ආරාධනා කරනවා මේ අයියන්ඩිලා එන්න අපි ළඟට කියලා. ඒ ආරාධනා කරනකොට මහබෝසතාණන් වහන්සේ කිසිම අවධානයක් යොමු කළේ නැහැ. හැබැයි එතන එක මිත්‍රෙක් හිටියා. එයාට බැරි වුණා තමන්ව රැකගන්න. එයා කිව්වා මට ওই ගමන ඕනේ. මං මෙන්න මේලත් එක්ක සතුටු වෙලා යනවා. නැවතුණා. ඔහු විනාශ වුණා. තව ටික දුරක් යනකොට යක්ෂණියෝ කල්පනා කළා හඬෙමුත් අල්ල ගන්න පුළුවන්. වීණා තියාගෙන ලස්සනට ගී ගයනවා කොට්ටාසයක්. ගී ගයන අතරේ ආරාධනා කරනවා එන්න අපේ ගීත අහලා සතුටු වෙලා යන්න. තමන්ගේ ඉලක්කය අමතක වුණා ගියපු අයගෙන් එක්කෙනෙකුට. එයා එතන නැවතුණා. බෝසතන් වහන්සේ දිගටම ගියා. තව ටික දුරක් යනකොට මේ යක්ෂණියෝ කල්පනා කළා තවත් අල්ලගන්න තැනක් තමයි ගඳ සුවඳ. ඉස්සරහට යනකොට සුවඳ විලේපන විකුණන වෙළඳ සැල් තියෙනවා. ඒ වාගේ ඉඳලා ස්ත්‍රීන් ආරාධනා කරනවා මේ සුවඳ විඳින්න එන්න. කෙනෙක් එතන නැවතුණා. තවත් ඉස්සරහට යනකොට දිවෙන් අල්ලගන්න රසවත් ආහාර පාන හදලා ඒ ආහාර පාන අතේ තියාගෙන ස්ත්‍රීන් ආරාධනා කරනවා මේවා කාලා බීලා රස විඳලා සතුටු වෙලා යන්න එන්න. තව ටිකක් දුරක් යනකොට යක්ෂණියෝ සම්බාහන මධ්‍යස්ථාන හදලා කායික පහස කෙනෙක් එතන හිර වුණා. බෝසතාණන් වහන්සේ අඛණ්ඩ ඉලක්කයට ගියා. බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ සිඳින්න බැරුව ගියා. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් යුතු බෝසත් කුමාරයා දවස් 7ක් ඇතුළත තක්සශිලා යනකොට තක්ෂිලාවේ රජ කරපු රජුරෝ කාලක්‍රියා කළා. රජුරෝ කරුලිය කරද්දී රජුරවන්ට පුතෙක් නැහැ. රාජ්‍යයට උරුමකාරයෙක් නැහැ. එතකොට රාජ්‍යයට උරුමේ නැති වුණා මේ කාලේ තිබුණු පිළිවෙල තමයි පින්වතුනි මංගල හස්ති රාජයාව මුදා හරිනවා. එතකොට මංගල හස්ති රාජයා රාජ්‍ය උරුමයට හිමිකම් තියෙන පුරුෂයෙක් හොයාගෙන යනවා. මංගල හස්ති රාජයා හොයාගෙන ආවේ අපේ බෝසත් කුමාරයාව. මහබෝසතාණන් වහන්සේ දවස් 7කින් තක්සශිලාවේ රජ වුණා. අදිෂ්ඨානය නිසා. ඒ නිසා පින්වතුනි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අදිෂ්ඨානය ගැන අහනකොට බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතේ පුරාවටම අපිට අදිෂ්ඨානය කියන කාරණේ නොඑක ආකාරයෙන් දැක ගන්න ලැබෙනවා. ඉතින් අද මේ අදිෂ්ඨාන පාරමිතාව ගැන කරන පළමුවෙනි දේශනාවේදී අපි ඔබට එයින් යම් කොටසක් තමයි මේ විදිහට සිහිපත් කරලා දුන්නේ. අදිෂ්ඨාන පාරමිතාවෙන් යුක්තව පාරමී උපපාරමී පරමත්ත පාරමී ලෙස පාරමිතා ධර්මයන් පූර්ණේ කොට මේ මහා භද්‍රකල්පයේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස සම්බුද්ධ රාජ්‍යයට පත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු.
අද ධර්ම දේශනාව තුලින් රැස් වූ සියලු පින් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිද්ධ කරන කැනඩාවේ කැල්ගරි නගරයේ වෙසෙන සදහැවත් පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරලා මූලිකව බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලැබූ කැනඩාවේ කැල්ගරි නගරයේ ඒ සදහැවත් පින්වතුන්ලාට ඒ පින්වතුන්ලාගේ දූ දරුවන්ට පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදිය ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සුවසේ නිදුකින් සාර්ථකව සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් සැලසේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.